අපි දැන් යමු ඉන්දියාවට. ඉන්දියාවට අපි එකසරක් ගියානේ. ඒ තමයි සාංචිය බලන්න. දැන් අපි ඉන්දියාවට යන්නේ ඊට වෙනස් දෙයක් බලන්න. අද ඉන්දියාවට යන්නේ ලස්සන ගුහා පද්ධතියක් බලන්න. කැමති නේද ඒ වගේ දෙයක් බලන්න. අපි මේකට යන්න ඕනේ ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශය. ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයේ තියෙනවා මහාරාෂ්ට්‍ර කියලා ප්‍රාන්තයක්. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙනවා හයිදරාබාද් කියලා නගරයක්. මේ කිට්ටුවෙන්ම තියෙනවා අති විශාල ලෙන් පද්ධතියක්. මේ ලෙන් පද්ධතිය බලන්න තමයි ඔයගොල්ලෝ මාත් එක්ක යන්නේ. ඉතින් මේ සුවිශේෂී ස්ථානයට කියන නම තමයි අජන්තා ලෙන් විහාර. අජන්තා ලෙන් විහාර කියවම ගොඩක් අය කැමති අජන්තා ලෙන් විහාර බලන්න. අජන්තා ලෙන් විහාරවල ගොඩක් ලෝක ප්‍රකට වුණේ මේකේ තියෙන වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදය. ඒ වගේම ලෙන් ඇතුලේ තියෙන චිත්‍ර කලාව ගොඩක් වෙලාවට මිනිස් ගොඩාක් ආස කරපු නිර්මාණ දෙක. හැබැයි ඉතින් ඔය අජන්තා ලෙන් විහාර පද්ධතියට යනකොට අපි යන්න ඕන ලස්සන ගඟක් බලන්න. ඔයගොල්ලෝ දන්නවද? ඒ ගඟේ නම? ඒ ගඟේ නම තමයි වගුරා ගඟ. මේ වගෝරා ගඟත් එක්ක අජන්තාව පිහිටි කන්දේශ් කියන පර්වතය තමයි අපිට දැන් අපේ පිටිපස්සෙන් පේන්නේ. ඔයගොල්ලන්ට පේනව නේද? මේ පර්වතය අහසින් ඉඳන් බැලුවොතින් පේන්නේ හරියටම නිකන් කවාකාර විදියට. කවාකාර විදියට කියවුවම ඕක නිකන් අශ්වලාඩනක් හැඩයට ඒ කියන්නේ මෙන්න මෙහෙම කවයක් විදියට තමයි ඔක නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා කන්දේශ් පර්වතය පේනවා, ඒ වගේම වගෝරා ගංගාව පේනවා, ඒ වගේම ලෙන් පද්ධතිය පේනවා. මේ ලෙන් පද්ධතියේ ලෙන් 29ක් නිර්මාණය කරලා තියෙනවා. මේ ලෙන් 29 නිර්මාණය කරන්න අවුරුද්දක් විතර යන්නේ නැති කියලා ඔයගොල්ලන්ට හිතෙනවා. නෑ, අවුරුද්දක් දෙකක් නෙවෙයි, අවුරුදු 100කුත් නෙවෙයි, අවුරුදු 900ක් විතර ගොඩාක් ඈත කාලයක් මේ ලෙන් පද්ධතිය නිර්මාණය කරන්න ගිහිල්ලා. අවුරුදු 900ක් කියන්නේ චිත්‍ර ශිල්පී පරම්පරා කීයක් විතර ඉන්නේ? පරම්පරා ගණනාවක් නේද? ඒ තාත්තගේ පුතාලට පුතාලා තාත්තලා උනා මේගොල්ලෝගේ පුතාලට කොහොම පුතාලගේ පරම්පරා සෑහෙන ප්‍රමාණයක් මේක වැඩ කරලා තියෙනවා. මේ ලෙන් පද්ධතිය නිර්මාණය කරන්න පටන් ගන්න තියෙන්නේ ක්‍රිස්තු පූර්වයේ. ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ තමයි ලෙන් නිර්මාණය කරන්න පටන් ගන්න තියෙන්නේ. හැබැයි මේ ලෙන් නිර්මාණය කරන්න අවසන් වෙලා තියෙන ක්‍රිස්තු වර්ෂවල ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේ විතර තමයි මේ ලෙන් නිර්මාණය කරලා ඉවර කරන්නේ. මෙහෙම අවුරුදු 900ක් විතර නිර්මාණය කරපු ලස්සන ලෙන් පද්ධතියක් තමයි ඔන්න දැන් මගේ පස්සෙන් තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ තියෙන්නේ අජන්තා ලෙන් පද්ධතිය. අජන්තා ලෙන් පද්ධතියේ මුහුණත බලන්න හරිම ලස්සනයි. මේ ලෙන් මුහුණත නිර්මාණය කරලා තියෙන්නේ ලස්සන දොරටු වලින්. මේ දොරටු දෙපැත්තේ තියෙන කුළුණු බලන්න. දොරටු දෙපැත්තේ කුළුණු තියෙනවා වගේම දොරටු ඉස්සරහිනුත් කුළුණු නිර්මාණය කරලා තියෙනවා. මේ දොරටු ඉස්සරහින් කුළුණු නිර්මාණය කරලා ඒක උඩ ඉරේලිය ලෙන් ඇතුළට හරියටම එක සැරේට එන්නේ නැති විදියට ලස්සන පුංචි වහලවල් කළු වලින්ම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ලෙන් දොරටු වල තියෙන කැටයම් වල තියෙනවා ලස්සන විමානාකාර හැඩ ඇතුලේ අර්ධ කැටයක්. ඒ වගේම මූර්තිත් නිර්මාණය කරලා තියෙනවා. මේවායේ අර්ධ කුළුණු තියෙනවා. ඒ වගේම විමානාකාර හැඩ පැන්නුම් කුළුණු ලීස්තර හොරදම් වගේ කැටයම් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ සමහර ලෙන් තට්ටු දෙකකින් නිර්මාණය කරලා තියෙනවා. උඩ තට්ටුවයි යට තට්ටුවයි. උඩ තට්ටුවේ තියෙනවා විශේෂ චෛත්‍ය කාවාට හැඩ. මේ චෛත්‍ය කාවාට වලින් ඇතුළට අභ්‍යන්තරට එළිය ලබා ගන්න ඒගොල්ලෝ ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මේ චෛත්‍ය කාවාට පිටින් ඉඳන් බලලා අපි ඇතුළට ගිහින් බලමු මේවැය තියෙන විශේෂ හැඩ සහ විශේෂ ප්‍රයෝජන මොනවද කියලා. අපිට ලෙන් පද්ධතිය ඉස්සරහින් ඉඳන් කතා කරන්න තියෙන දේවල්. ඉතින් මේ චෛත්‍ය ශාලා සහ විහාර ශාලා
කියන ලෙන් වර්ග දෙකක් තියෙනවානේ. මේ ලෙන් වර්ග දෙකම එකට එකතු කරලා තමයි මේ ලෙන් 29 හදලා තියෙන්නේ. අපි ලෙන් වලට ඇතුළට ගිහින් බලමු මොන වගේ දෙයක්ද මේ ලෙන් වල නිර්මාණය කරලා තියෙන්නේ කියලා. චෛත්‍යශාලාව ඇතුලේ වහලය නිර්මාණය කරන්නට මුතුම වෙහසක් කරලා තියෙනවා. මොකද මතක තියාගන්න මේ ශාලාවල ඇතුලේ ලස්සන කුළුණු පේලි මේ දෙපැත්තම තියෙන ලස්සන කුළුණු පේලි බලන්නකෝ. මේ කුළුණු පේලි ඇත්තටම මේ ශාලාවට අවශ්‍ය නැහැ. නමුත් මේ කුළුණු පේලි නිර්මාණය කරලා තියෙන්නේ මේක ඇතුලේ තියෙන වටිනාකම වැඩි කරගන්න. නිකන් හිතන්නකෝ මේක කැණිලා නැන්නේ ගලක් නිර්මාණය කරගෙන ඇතුළට කැනලා තමයි මේ ලෙන කැනගෙන තියෙන්නේ. ඉතින් ලෙන ඇතුළට මොකටද කුළුණු ලෙන ඇතුළට මොකටද බාල්ක පරාල මොකුත් ඕනේ නැහැ. හැබැයි මේ නිර්මාණය කරලා තියෙන විශ්මිත කුළුණු ඒ වගේම විශ්මිත වහල විශ්මිත බාල්ක නිර්මාණය කරලා තියෙන්නේ මේ ලෙනේ තියෙන වටිනාකම වැඩි කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ලෙන ඒ තරම් උසස් ලෙනක් බවට පත් උනේ මේකේ තියෙන වාස්තු විද්‍යාත්මක නිර්මාණය හින්දා. ඉතින් චෛත්‍යයක් තියෙනවා සමහර ලෙන් ඇතුලේ චෛත්‍යයට ඉස්සරහින් පුංචි බුදු පිළිමකුත් නිර්මාණය කරලා තියෙනවා. බුදු පිළිම නිර්මාණය කරලා තියෙනවා, කුළුණු තියෙනවා, පාලක තියෙනවා, අනාල වගේ දේවල් ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ පිහිටි ගලෙන් මනා සැලැස්මකින් යුතුව තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න මේ පුදුම නිර්මාණ ටික. ඉතින් මේවා විශ්මිත ගල් වඩවල්ගේ තියෙන විශ්මිතම නිර්මාණ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. චෛත්‍යශාලා වගේම ඊටම වැදගත් දෙයක් තමයි විහාරශාලා කියන්නේ. අපි දැන් ඉන්නේ විහාරශාලාවක් ඇතුළේ. ඔයගොල්ලෝ මතකයිනේ චෛත්‍යශාලාව. ඒ චෛත්‍යශාලාව ඇතුළේ තිබුණේ ටිකක් දිග ශාලාවක්. ඒක කෙළවර තමයි චෛත්‍ය තිබුණේ. හැබැයි මේ තියෙන විහාරශාලාව. මේ විහාරශාලාව ඇතුළේ එහෙම කෙළවර චෛත්‍යයක් නැහැ. විහාරශාලාවල ගොඩක් වෙලාවට තියෙන්නේ කුළුණු වලින් නිර්මාණය වෙච්ච කුළුණු වලින් වට වෙච්ච චතුරස්‍රාකාර හැඩයක්. හැබැයි මේ කුළුණු අතර කුංචි කුටි හදලා ඒවයි බුදු පිළිම නිර්මාණය කරපු අවස්ථා තියෙනවා. බලන්න මේ ලස්සන විහාරශාලාවේ තියෙන දර්ශන. මේවයි ගොඩක් ලස්සන කුළුණු තියෙනවා. ඒව තමයි මේ අපිට රසයෙන් ඉන්න පුළුවන් අපිට වැටගත් අපිට ගොඩාක් වටින නිර්මාණ කියන සලකන්න. මෙලෙන් තාක්ෂණය විශ්මිතයි. මෙලෙන් තාක්ෂණය විශ්මිතින්දම මේ අජන්තාව ලෝක ප්‍රකට වුණා. අජන්තාවේ තියෙන නිර්මාණ ලෝක ප්‍රකට වුණා. දැන් ඇවිල්ලා තියෙන්නේ අජන්තාවේ චිත්‍ර බලන්න. අජන්තාවේ චිත්‍ර බලන්න ඇවිල්ලා තියෙනකොට අපි ඉස්සෙල්ලා අජන්තා වාස්තු විද්‍යාව ඉගෙන ගන්නනේ. අජන්තා වාස්තු විද්‍යාව ඉගෙන ගත්තා වගේම චිත්‍ර කලාව ගොඩක් වැදගත් වෙනවා. අජන්තා නිර්මාණ ගැන අපි ඉගෙන ගන්නවා. අජන්තා ගොඩක් චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ ටෙම්පරා ක්‍රමය. ටෙම්පරා ක්‍රමය කියන්නේ බදාමය වියලුණයින් පස්සේ චිත්‍ර අඳින ක්‍රමය. ගොඩක්ම අලුත් චිත්‍ර තියෙන්නේ අංක 1 සහ 2 කියන ගුහාවල. අංක 1 සහ 2 කියන ගුහාවලට වඩා ටිකක් පැරණි ඒ වගේම විශිෂ්ට මට්ටමේ චිත්‍ර තියෙන තව ගුහා දෙකක් තියෙනවා. ඒ තමයි අංක 16 සහ 17 කියන ගුහා දෙක. ඒවයි චිත්‍ර ගොඩක් පැරණි නැහැ. නමුත් හොඳ මට්ටමේ චිත්‍ර ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් අජන්තාවේ තියෙන ඉතාමත් පැරණි චිත්‍ර අපිට හම්බ වෙන්නේ 9 සහ 10 කියන ලෙන් පද්ධති වල. 9 සහ 10 කියන ලෙන් වල චිත්‍ර ගොඩාක් පැරණි. ඒ වගේම ශේෂ වෙලා තියෙන ගොඩක් අපිට චිත්‍ර කොටස් අපිට දකින්න පුළුවන් 9 සහ 10 කියන ලෙන් වල. ඉතින් මේ ලෙන් ඇතුළේ තියෙන චිත්‍ර තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙවි අනිත් ලෙන් ඇතුලේ චිත්‍ර තිබුණ නැද්ද කියලා. නෑ අනිත් ලෙන් ඇතුලේ චිත්‍ර තියෙනවා. මේ ගොඩක් විනාශ වෙලා. ගොඩක් විනාශ වෙලා හින්දා ඒවයි චිත්‍ර අපිට බලන්න රස විඳින්න අමාරුයි. මේ මතක තියාගන්න ඕන ඔය ගුහා 29ක් ගැන මම ඉස්සෙල්ලා කිව්වනේ. ඔය ගුහා 29 අපි 29 කියලා හඳුන්වන ලෙන තාම වැඩි ඉවර නෑ. ඒක ගොඩක් වෙලාවට වැඩි ඉවර නැහැ පුංචි ලෙනක්. මේ ලෙන් වලට අංක ලැබිලා තියෙන්නේ ඒක කරපු පිළිවෙලට නෙවෙයි. ලංක ලැබිලා තියෙන්නේ ගුහා මේ කන්දේශ් පර්වතයේ පිහිටපු විලාසය අනුව. ඉතින් මුලින් මේක 2 3 4 5 6 7 8 9 10 කියලා ওই විදිහට ලෙන් වලට අංක ලැබිලා තියෙන්නේ පිහිටපු විදිහට. හොඳට මතක තියාගන්න මේවා කිසිම දෙයක් එක පිළිවෙලට හැදුවේ නැහැ. මේවා හදලා තියෙන්නේ වරින් වර.
එක එක කාලවකවානු වල ඊට තියෙන තැන්වල වගේම පහසු තැන්වල අපහසුයෙන් වැඩ කරපු අය තමයි හොඳම ලස්සන විශ්මිත නිර්මාණ කරලා තියෙන්නේ. අපි දැන් බලමු අජන්තා චිත්‍ර ගොඩක් ආසයි බලන්න. අපි යමු චිත්‍රයක් දෙකක් බලන්න. යවමු. අජන්තා චිත්‍රවල තේමාව මොකක්ද කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. තේමාව කියන්නේ මොකක්ද? තේමාව කියන්නේ වස්තු විශේෂ එහෙම නැත්නම් තේමාව කොටස් තුනක් පැහැදිලිව හඳුන ගන්න පුළුවන්. ඒ තමයි මොනවද? එකක් තමයි ජාතක කතා. ජාතක කතා මේවට හොඳට තේමාව වෙලා තියෙනවා. ඉතින් ඈත අතීතයේ ඉඳන්ම ජාතක කතා හොඳ තේමාවක්නේ. ඒ වගේම බුද්ධ චරිතය ගොඩාක් ලස්සන විශ්මිත තේමාවක් වෙලා තියෙනවා. ජාතක කතා බුද්ධ චරිතය හැරුණම මේවට තේමාව වෙලා තියෙනවා ඓතිහාසික කතාවක්. ඉතින් ජාතක කතා බුද්ධ චරිතයේ ඓතිහාසික කතාවක් කියන ප්‍රධාන තේමාවන් තුන ඔස්සේ තමයි මේවා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා මීට අමතරව තේමාවක් නැද්ද කියලා? නෑ, තියෙනවා. තේමා ගොඩාක් තියෙනවා. කුමාරවරු, රජවාසවල දර්ශන, රජුරුවන්ගේ තොරතුරු, සාමාන්‍ය ජන ජීවිතය, ඒ වගේ මිනිසුන්ගේ ඕන තරම් තේමාවල් අජන්තාවේ දකින්න පුළුවන්. මේ හැම තේමාවක්ම එකට එකතු කරගෙන අජන්තාවේ චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. වගේම හොඳට මතක තියාගන්න ඕන අජන්තාවේ ලස්සන මෝස්තරාත්මක චිත්‍ර තියෙනවා. ඉතින් අජන්තාවේ ලස්සන මෝස්තරාත්මක චිත්‍ර තියෙන්නේ කොහේද කියලා අපි ගිහිල්ලා බලමු. ඒ තමයි අජන්තා ගුහා පද්ධතියේ සිවිලින් උඩ තමයි ලස්සන මෝස්තර චිත්‍ර තියෙන්නේ. සිවිලින් බලන්නත් ඔයගොල්ලෝ එක්කන් යන්න. එතකොට අපි වියන්තල සිතුවම් ලස්සන මෝස්තර බලන්න ඔයගොල්ලොත් එක්ක යන්න. දැන් අපි බලමු මේ චිත්‍ර වලට මේ මං කියව තේමාවල් වලට අදාළ චිත්‍ර මොනවද කියලා. එතනින්නේ චිත්‍ර බලන්නනේ. අපි චිත්‍ර බලන්න ආවයින් පස්සේ හොඳට මතක තියාගන්න ඕනේ මේ චිත්‍ර ඊටාම පහසුවෙන් අපේ ගෙදර විද්‍යාවේ චිත්‍ර අඳිනවා වගේ ලේසියට පහසුවට චිත්‍ර අඳින්න කියලා හිතන්න එපා. මේ චිත්‍ර අඳින්න පුදුමාකාර මහන්සියක් ගන්නවා. පුදුමාකාර මහන්සියක් ගන්න ඕනේ කියන්නේ මේ බදාමය මේ චිත්‍ර අඳින බදාමයක් හදා ගන්න ඕනේ. මොකද මේ ගල හරිම කඩතොළුයි. මේ ගල හරියටම අපේ ගෙදර බිත්තිය වගේ හොඳට ෂීට් වෙන්න හරි ගස් ගන්න බෑනේ. මේ බිත්ති ටිකක් කඩතොළු සහිතයි. ඒ කඩතොළු සහිතින්ද අනිවාර්යයෙන්ම මේකට හොඳ බදාමයක් හදා ගන්න ඕනේ චිත්‍ර අඳින්න. ඉතින් අජන්තාවේ චිත්‍ර අඳිනකොට බදාමය හදාගත්තේ කොහොමද කියලා හිතන්න. හොඳ බදාමයක් හදාගන්න නම් අනිවාර්යයෙන්ම හොඳ දේවල් ටිකක් එකතු කරන්න ඕන. ඉතින් අපි බලමු මොනවද මේවට එකතු කරන්න නැත්තේ කියලා. අනිවාර්යයෙන්ම මේවට එකතු කරන්න ඕන හුඹස් මැටි. හුඹස් මැටි කියන්නේ වේයන්ගේ මැටි. ඒ මැටි වල තියෙන විශේෂ රසායනික සංයෝජනයක්. වේයන්ගේ කෙලවලින් තමයි මේ මැටි ඒගොල්ලෝ හදාගන්නේ. ඉතින් මේ මැටිත් එක්ක එකතු කරලා තියෙනවා කොහොම වාගේ දේවල්. එතකොට 10ක්. එතකොට පිදුරු. එතකොට මේවට එකතු කරලා තියෙනවා සතුන්ගේ ලෝම. සතුන්ගේ ලෝමත් එකතු කරලා මේක හොඳට අවලං කරලා මේකට මැලියම් විශේෂයක් එකතු කරනවා. දැන් ඔයගොල්ලෝ බලයි මොකද්ද මේ හොඹස් මැටි වලට එකතු කරපු 10 මොම පිදුරු වගේ දේවල් වල තියෙන විශේෂත්වය. ඒකේ තියෙන්නේ මේවායේ වාත රික්තක ඇති කරා. වාත රික්තක ඇති කරනවා කියන්නේ මොකද්ද? මේ චිත්‍ර සමහර වෙලාවට සමහර කාට ගොඩාක් ප්‍රශ්නේ. සමහර කාට ගොඩාක් මේවා හැකිලෙනවා. ඒ වගේම ප්‍රසාරණය වෙනවා. මේ චිත්‍ර සංකෝචනයට සහ ප්‍රසාරණයට වරොත්තු දෙන විදිහේ බදාමයකට ලක් කරවොත් ගොඩක් කල් තියෙනවා. වැරදිලා හරි මේ චිත්‍රයේ බදාමේ පුපුරලා ගිහිල්ලා ඉවර වෙලා කැඩිලා වැටෙන්න ගියොත් ඒක ඇමිලිලා තියෙනවා අර සතුන්ගේ ලෝම දාලා තිබුණා. ඉතින් මේ ඔක්කොම දේවල් හොඳට හිතලා කල්පනා කරලා තමයි චිත්‍රය හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සුවිශේෂ බදාමයක් නිර්මාණය කරගෙන තියෙනවා චිත්‍ර අදිනකොට. කල්පනාවට ගන්න මේ බදාමේ හොඳට හදලා පිටියේ දාගත්තයින් පස්සේ හොඳට මොප දා ගන්නවා. මොප මට්ටම් කරලා ඒකට මකුළු මැටි වාගේ සුදු මැටි විශේෂයක් කීප වතාවක් දාගත්තයින් පස්සේ හොඳට සුදට තියෙනවා. චිත්‍රාලයේ එහෙම සුදට තියෙන පිටියේ ලේසියෙන් බෑ. ලේසියෙන් බෑ කියන්නේ දැන් කාලේ වගේ පොළයක් අරගෙන පැන්සලෙන් අඳිනවා කියන නිර්මාණයක් කරනවා වගේ වැඩක් නෙවෙයි. ඒ කාලේ තිබුණේ හරි අමාරු වැඩක්. ඒකට පින්සල් එහෙමත් හදා ගන්න ඕන, වර්ණ එහෙමත් හදා ගන්න ඕන. ඉතින් මේ ඔක්කොම දේවල් හදාගත්තේ ඒ ශිල්පීන්ම තමයි. එතකොට මේ පින්සල් හදලා පුංචි පින්සලකින් ඉස්සෙල්ලාම තැඹිලි පාටට වූ වර්ණයකින් රේඛාවෙන් ඇඳ ගන්නවා. අපි මේ රේඛාවට කියන්නේ වැටිසන් සලකුණු කියලා. සීගිරි පාඩමේදී මම කතා කරා අජන්තාවේ මේ වගේ වැටිසන් සලකුණු යොදලා තමයි නිර්මාණයක් ආරම්භ කරලා තියෙන්නේ.
ඉතින් ඔය විදිහට ලස්සනට වර්ණ පූර්ණය කරලා අජන්තා චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අජන්තා චිත්‍රවල තියෙන සුවිශේෂී ලක්ෂණ ටිකක් අපි කතා කරලා ඉඳිමුනේ. අපි දැන් ඉන්නේ අංක 17 ගුහාව ඇතුළේ. අංක 17 ගුහාවට ඔයගොල්ලෝ එකඟ වෙලා තියෙන්නේ ඉතාලම ලස්සන චිත්‍ර කීපයක් වෙන්න. ඔයගොල්ලන්ට මතකයිනේ සීගිරි චිත්‍ර. මේ සීගිරියේ ඉන්න අප්සරාව මතකයි නේද? සීගිරියේ ඉන්න අප්සරාවන්ට ටිකක් සමාන අප්සරා රූප ටිකක් තියෙනවා 17 වෙනි ගුහාව. අංක 1 2 ගුහාවල අප්සරා රූප තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න සීගිරිය වගේ තනිතනිම අප්සරා රූප අජන්තාව කොහෙවත් ඇඳලා නැහැ. අජන්තාවේ අප්සරා රූප තියෙන්නේ චිත්‍ර ආකාරය. විශාල චිත්‍රවල ලොකු චිත්‍රවල අතරේ අවශේෂ කොටස් හැටියට තමයි අප්සරා රූප නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි අද ඕගොල්ලොන්ට පෙන්වන්න යනවා මේ ලොකු චිත්‍ර අතරේ තියෙන පුංචි පුංචි අප්සරා රූප වල තියෙන ඉතාම ලස්සන ඉතාම විස්තරාත්මක ලක්ෂණ කීපයක්. ඔය අප්සරා රූප නිර්මාණය කරනකොට සමහරව මේ අප්සරා රූප සීගිරියත් එක්ක සංසන්දනය කරලා බලන්න. බලන්නකො මේ අප්සරාව රූප දිහා සීගිරිය අප්සරාව ඇඳුම් නැතුව නිර්වතින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා ගොඩක් අය කියනවා. සමහර අය කියනවා ඒවට ඇඳුම් තියෙනවා. ටිකක් දුහුල් විනිවිද පේනවා කියලා. මේ අප්සරාවන්ට නම් හැබැයි පැහැදිලිව ඇඳුම් තියෙනවා. ඉතින් සීගිරිය වගේ කර්ණාභරණ තියෙනවා, ග්‍රීවාභරණ තියෙනවා. ඒගොල්ලෝගේ මූණු වල ලක්ෂණ ගොඩක් දුරට සීගිරිය සමානයි. බලන්න මේ අප්සරා රූප ඉන්දියාවේ සහ ලංකාවේ ටිකක් සමකාලීනව නිර්මාණය වෙච්ච අප්සරා රූප. මේ අප්සරාව හිසේ මල් ගවසගෙන ඉන්නේ ලස්සනට ඇස් දිගටම නිර්මාණය කරලා තියෙනවා. බලන්න ඔයගොල්ලෝගේ ඇහිගම් ටික. ඒ ඇහිගම් ඉතාම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා නේද? හරියට නිකන් ඉරකින් නිර්මාණය කරා වගේ දේතුන්නක් වගේ ඇහිගම් තියෙනවා. සමහර විනා වෙලා ඉන්නේ. සමහර නම් විනා වෙන්න කැමති නැහැ නේද? මේක අප්සරාව කියන්නේ. මේ අප්සරාවන්ගේ ආභරණවල තියෙන සියුම් ලක්ෂණ ඔයගොල්ලන්ට හොඳට බලන එක වටිනවා. ඉතින් බලන්නකො මේ ඇඟවල් තාම වටකුරු ලෙස ශරීරාංග හොඳට විස්තරාත්මකව පෙන්වලා තියෙන හැටි නේද? ඉතින් මේ අදාළ වෙලාවට රේඛාව පාවිච්චි කරලා අදාළ වෙලාවට වර්ණවල අඩු වැඩිතාවයන් පාවිච්චි කරලා බොහොම ලස්සනට මේ අප්සරා රූප නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අප්සරා රූප බලපුව අපි යමු තවත් ලස්සන චිත්‍රයක් බලන්න අජන්තා. ඇවිදගෙන යමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අංක 1 ගුහාවට. අංක 1 ගුහාවේ ගොඩක් අලුත් ගොඩාක් වැදගත් චිත්‍ර තියෙක මම ඉස්සලා කිව්වා. හොඳයි. දැන් අපි බලමු මේ අංක 1 ගුහාවේ තියෙන ලස්සන චිත්‍රයක් මොකක්ද කියලා. ඔයාලා දන්නවද? පද්මපාණි බෝධිසත්ව රූපය ගැන තමයි මම දැන් ඔයගොල්ලෝ එක්ක කතා කරන්නේ. මේ පද්මපාණි බෝධිසත්ව රූපය කියන්නේ මොකද්ද? බෝධිසත්ව රූප ගොඩක් තියෙනවා නේද? සමහර බෝධිසත්ව රූප පද්මපාණි බෝධිසත්ව රූප. සමහර බෝධිසත්ව රූප තියෙනවා අවලෝකිතේශ්වර බෝධිසත්ව රූප. සමහර බෝධිසත්ව රූප තියෙනවා වජ්‍රපාණි බෝධිසත්ව රූප. දැන් මේ පද්මපාණි බෝධිසත්ව රූපේට වස්තු විශේෂය මොකක්ද උනේ කියලා ඔයගොල්ලන්ට හිතන්න කල්පනා කරන්න වෙලාව තියෙනවා. ඉතින් සිද්ධාර්ථ කුමාරයා මහා කාරුණ්‍යයට ආපු කාලේ එයාගේ විවාහ මංගලය එහෙම මේ කාලේ සිද්ධ වෙනවා. විවාහ මංගලය සිද්ධ වුණාන් පස්සේ යශෝදරා දේවියත් එක්ක සිද්ධාර්ථ කුමාරයා කියන්නේ මේ සිද්ධාර්ථ කාරුණ්‍යේ හිරිපෙත්තරම කියපු සිද්ධාර්ථ තමයි මේ බෝධිසත්ව රූපයට එකතු කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ බෝධිසත්ව රූපය දිහා මේ බෝධිසත්ව රූපය ත්‍රිභංග ඉරියව්වෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ත්‍රිභංග ඉරියව්ව කියන්නේ තුන් තැනකින් නැවෙනවා කියන එක. තුන් තැනකින් භංග වෙලා තියෙන්නේ. මොකද්ද මේ තුන් තැන? හිස්, ඉන්න සහ ධන හිස්. ලොකු චිත්‍රයක්නේ. ඉතින් බලන්න මේ ත්‍රිභංග ඉරියව්වේ ලස්සන නිර්මාණය කරලා තියෙනවා. එයාගේ අතේ දරාගෙන ඉන්නවා නිල් පාට මානෙල් මලක් වගේ දෙයක් නේද? ඒ වගේ මල් ඔක්කොටම පොදුවේ කිව්වේ ඉස්සර පියුම් කියන. ඉතින් ඒ හින්දා තමයි මේකට පද්මපාණි බෝධිසත්ව රූපය කියලා නම හැදලා තියෙන්නේ. දැන් මනා කාරුණ්‍යකින් යුක්ත මේ චිත්‍රයේ තියෙන්නේ ගොඩක් වෙලාවට ආධ්‍යාත්මික ලක්ෂණ. ඒ ආධ්‍යාත්මික ලක්ෂණ ගොඩාක් පිරලා තියෙනවා. ඉතින් ගොඩාක් නිහඬ නිශ්ශබ්ද භාවයන්ගෙන් පරිපූර්ණ කරුණයක් හැටියට තමයි මේකේ මේ බෝධිසත්වරයා නිර්මාණය කරලා තියෙන්නේ. දීප්තිමත් කහපාට හොඳින් ආලේප කරලා මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ එයාගේ ආභරණ එහෙම එයාගේ උඩුකය නිර්වත් යටිකයට කෙටි ඇඳුමක් ඇඳලා තියෙනවා. වම් උරෙන් වැටෙන පූර්ණ නූල ඉතාම පහළට ලස්සනට පහළට වැටිලා තියෙනවා නේද? ඉතින් ඒ පූර්ණ නූලත් ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ බලන්නකො මෙයාගේ ශීර්ෂයේ තියෙන මකුටය වගේ ආභරණය. ඉතින් ශීර්ෂ ආභරණය
ඉතාම ලස්සනට ඉතාම විස්තරව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම කරුණාකරණ. ඉතින් ඒ වගේම ග්‍රීවාභරණත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් හොඳට බලන්නකෝ මේ රූපේ දිහා මේ රූපේ S අඩවන OS තියෙන දිගට නාසයක් තියෙනවා. ඒ වගේම ඇහි බැම් දෙක දේදුණු මිටක් වගේ ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ මුහුණේ තියෙන ඉරියව්වේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මද සිනහ. ඒ මුව මඩලේ තියෙන මද සිනහ මන්ද ස්මිතය කියලා අපි ඒකට කියනවා. ඉතින් මේ චිත්‍රයට ආසන්නයේම යශෝදරාවගේ චිත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රය ගොඩාක් ලොකු වපසරියක් කියන චිත්‍රයක්. පද්මපාණි බෝධිසත්ව රූපය දීප්තිමත් පාටින් නිර්මාණය කරලා තිබුණාට ගොඩක් වෙලාවට අනිකුත් රූප නිර්මාණය කරලා තියෙන ටිකක් අඳුරුයි. මේ චිත්‍රයේ පසුබිම දිහා බලන්නකෝ. ඒ පසුබිම ගත්තම දස්වැල් මාලිගාවල දර්ශන, වන සතුන්ගේ දර්ශන වගේ දේවල් ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ පද්මපාණි බෝධිසත්ව රූපයට වඩා ටිකක් දීප්තිමත් බවින් අඩු වෙන විදියට. ඉතින් මේ රූප මේ මිනිස් රූප මේ තියෙන සම්පින්නනය ගොඩාක් ලොකු සම්පින්නනයක්. ඉතින් මේ චිත්‍රය ඉතා විශාල චිත්‍රයක් හින්දා මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම රස විඳින්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරන ගමන් අපි යමු තව ලස්සන චිත්‍රයක් බලන්න. දැන් අපි ඉන්නේ බුදුන් වහන්සේගේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම කියන චිත්‍රය ගාව. දැන් බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම එහෙම නැත්නම් බුදුන් වහන්සේ පිඬුසිඟා වදින කිඹුල්වත් පුරය. බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වඩින අවස්ථාව නිරූපණය කරන මේ චිත්‍රයේ තියෙන්නේ 17 වෙනි ගුහාව. 17 වෙනි ගුහාවේ තියෙන මේ බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරන චිත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ රූපය අඩි 13ක් තරම් විශාල ප්‍රමාණයකට නිර්මාණය කරලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවනේ බුදුරජාණන් වහන්සේ අඩි 13ක් ලොකු. ඉතින් මේ අඩි 13ක් ලොකු බුදුරජාණන් වහන්සේට අහසේ පාවෙමින් ශ්වේත චක්‍රයක් අල්ලන දේවතා රූපයක් ඉන්න උඩින්ම නේද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේට ගරුත්වයට තමයි මේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ශ්වේත චක්‍රයක් උඩින් ඉඳන් අල්ලන්නේ. මේ බුදුහාමුදුරුවන්ගේ රූපයත් එක්ක බලන්නකෝ තියෙන ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ල තමයි රජමාලිගාව. රජමාලිගාවේ තියෙනවා ලස්සන සඳලු තලයක්. මේ සඳලු තලයේ කවුද මේ බලන් ඉන්නේ? සඳලු තලයට වෙලා කවුද බලන් ඉන්නේ? ඈත දිහා ලස්සනට වඩින බුදුරජාණන් වහන්සේ බලන පියුමක් මත තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. ඒ දිහා බලන් ඉන්න චූටි රූප දෙකක් තියෙනවා. මම චූටි රූප දෙකක් කිව්වේ බුදුරුව අඩි 13ක් තරම් ලොකු වෙනකොට ඊට සාපේක්ෂව පුංචි රූප දෙකක්. මාලිගාව සඳලු තලයේ ඉඳන් තමයි බුදුරජාණන් වහන්සේ දිහා බලන් ඉන්නේ. කවුද මේ? ඒ තමයි යශෝදරා දේවිය සහ රාහුල පුංචි පුතා. රාහුල පුංචි පුතා යශෝදරා දේවියයි බුදුරජාණන් වහන්සේගේ දිහා බලන් ඉන්නවා. ඉතින් මේ බුදුරුවේ තියෙන උත්තරීතර භාවය උත්තරීතර භාවය හොඳට මතුවෙන විදිහට ලස්සනට චිත්‍රණය කරලා තියෙනවා. ඉතින් මේ බුදුරුව ගොඩාක් ලොකු වෙන්නයි මේ අවශේෂ රූප ගොඩක් පුංචි වෙන්න හේතුව ඔයගොල්ලෝ දන්නවද? ඒ හේතුව තමයි පර්යාවලෝකන සිද්ධාන්ත පාවිච්චි කරන්න අපූර්ව උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා මේ ශිල්පීන්. අජන්තා ශිල්පීන් පර්යාවලෝකනය දක්වපු එක්තරා අවස්ථාවක් තමයි මේ විදිහට රූප පුංචි කරලා නිර්මාණය කරපු එක. ඒක මතක තියාගන්න මේ චිත්‍රයට මේ ඔබට පේන චිත්‍රයට ගුප්ත කලා ශෛලිය උපක්‍රමයෙන් බලපාලා තියෙන. ගුප්ත කලා ශෛලියේ ලක්ෂණ තමයි මේ චිත්‍රය තුළ පේන තියෙන්නේ. අපි යමු තව චිත්‍රයක් බලමු. ඔය 17 වෙනි ගුහාවේ තියෙන තව අති විශාල චිත්‍රයක් තමයි සිංහලාව දාහණය කියන්නේ. සිංහලාව දාහණය කියන්නේ මොකක්ද? විජයාවතරණය කියලා මේකට කියනවා. විජයාවතරණය කියන්නේ එහෙම නැත්නම් සිංහලාව දාහණය කියන්නේ විජය රජතුමා ලංකාවට පැමිණෙන අවස්ථාව. ඉතින් බලන්නකො මේ ලංකාවට සමීප ඓතිහාසික සිදුවීමක් මොකද මේ අජන්තා චිත්‍රාතර නිර්මාණය කරේ කියලා. විජය රජතුමා ලංකාවට න්යාවේ. ඉතින් විජය රජතුමා ගොඩක් වෙලාවට ලංකාවට ආපු නිසා ඒක ඉන්දියාවටත් වැදගත් වෙනවා. දැන් මේ තියෙන චිත්‍රයේ බැලුවම විජය රජතුමා ලංකාවට එන සිදුවීම නිර්මාණය කරලා තියෙනවා මහා අපූර්ව. දැන් ඔයගොල්ලන්ට පේනවා අති විශාල චිත්‍රයක් තමයි මේ. ලොකු චිත්‍රයක් තමයි මේ
නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔය බලන්නකෝ චිත්‍රයේ වම් පැත්තෙන් පේනවා නැව් නැගලා අස් ක්‍රිය පාබල කියන චතුරාංගනී සේනාව නැව් වලින් පටවගෙන විජය රජතුමා නැව් ගණනාවකින් ඔන්න ඇවිල්ලා ගොඩ බහින. චිත්‍ර වම් පැත්තේ ගොඩ බැස්සෙන් පස්සේ අපේ හිටි යක්ක ගෝත්‍රිකයෝ මොකද්ද කරේ? විජය රජතුමාත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා නේද? ඒගොල්ලෝ අතාරින්නේ නැහැ. දැන් චිත්‍රයේ නැව් නැගලා එනවට ඉස්සරහින් බලන්නකෝ ඔන්න ලොකු සටනක් තියෙනවා. ඉතින් අපේ මේ යක්ක ගෝත්‍රිකයෝ ආහසේ පාවෙමින් තමයි සටන් කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? අපේ මිනිස්සු ගාව තිබුණා ඉස්සර ඊටාම වටින සටන් ක්‍රම. ඉතින් ඒ සටන් ක්‍රම දාලා හොඳට සටන් කරනෝනේ. විජය උපක්‍රමශීලී. විජය සටන් කරන්න පටන් ගන්න ටිකක් දුබල අවස්ථාවක තමයි සටන් කරන්න පටන් ගත්තේ. ඉතින් කොහොම හරි සටන් කරලා මේ සටනෙන් අපේ අය පරාද වෙනවා. ඉතින් යක්ක සේනාව පරාද වෙනවා. පරාද වුණාට පස්සේ විජය අභිෂේක කරන අවස්ථාව තමයි රාජාභිෂේකය තමයි චිත්‍රයේ මැදේම තියෙන්නේ. ඉතින් මිනිස් රූප සෑහෙන ප්‍රමාණයක් මිනිස් රූප ගොඩාක් එකට එකතු කරපු අති විශාල සම්පීඩනයක් තමයි අපිට දැන් මේ පේන්නේ. ඒක හරි ලස්සන චිත්‍රයක්. හොඳට මතක තියාගන්න මේක තියෙන්නේ අංක 17 වෙනි ගුහාවේ. මේකට අපි කියන්නේ සිංහල අවධානය. එහෙම නැත්නම් විජය රජතුමාගේ ලංකා ගමනය කියලා. අපි බලමු තව චිත්‍ර කීපයක් තියෙනවා. ඔයගොල්ලොත් එක්ක කතා කරමු. අංක 16 වෙනි ගුහාව. අංක 16 වෙනි ගුහාවේ තියෙනවා මරණාසන්න කුමරිය කියලා චිත්‍රයක්. මරණාසන්න කුමරිය කියවුවම දැන් ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි කුමාරිකාවක් මැරෙන්න හේතුවක් තියෙනවා. ගොඩක් වෙලාවට තරුණ වයේදී ගොඩක් අය මැරෙන්නේ නැහැ නේ. ඉතින් මැරෙන්න ප්‍රශ්නයක් තියෙන්නත් එපැයි. ඉතින් මේ කුමාරිකාව කොහොම හරි අපාතරින් වෙන්න හදන්නේ. ඉතින් ගොඩාක් රෝග වෙලා මරණාසන්න වෙලා ඉන්නේ. ඉතින් මරණාසන්න වුණාම ගොඩක් වෙලාවට වයසක කෙනෙක් මරණාසන්න වුණාම අපිට එච්චර ලොකු දුකක් දැනෙන්නේ නැහැ. එයා ගොඩක් කල් ජීවත් වෙලා ඉන්නේ. හැබැයි මේ කුමාරිකාව ඊටාම දුක්ඛිත විදිහට අපි අතරින් වෙන් වෙන අවස්ථාවක් මේක තියෙනවා. ගොඩක් වෙලාවට බලන්න පරිසරය අතීතම ගැළපෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. මරණාසන්න කුමරියගේ වටේට ඉන්න අයගේ මූණ වල තමයි ගොඩාක්ම භාව ප්‍රකාශන සිද්ධාන්ත දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලෝගේ මූණ ගොඩාක් දුකින් හරිම දුකින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කුමාරිකාව තමගේ යාළුවා ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දාලා යන්න හදන අවස්ථාවක් තමයි මේ. බොහොම දුකින් එයාගේ යාළුවෝ ටික එයාගේ වට කරගෙන එයාගේ ඇඟ පිරිමැදෙමින් එයාත් එක්ක ඉන්න අවස්ථාවක් තමයි මේ සිද්ධියෙන් පෙන්වන්න කරන්නේ. ගොඩක් ලොකු පසුබිම් නැහැ. නමුත් ලස්සන චිත්‍රයක්. ඊටාම හොඳ විදියට භාව ප්‍රකාශන ශක්තිය හොඳට පෙන්නපු ලස්සන චිත්‍රයක් හැටියට අජන්තාවේ තියෙන මේ මරණාසන්න කුමරිය පෙන්වන්න පුළුවන්. අපි යමු කවුරුත්. ඔන්න මම ඇවිල්ලා තියෙන්නේ 10 වෙනි ගුහාව. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා 10 වෙනි ගුහාවේ 9 වෙනි ගුහාවේ වගේ ගුහාවල තියෙන්නේ ඉතාම පැරණි චිත්‍රකේ. මේ පැරණිම චිත්‍රයක් හොයාගෙන තමයි දැන් අපි ඇවිල්ලා. මොකද දෙයනේ මේ පැරණිම චිත්‍රකේ. පැරණිම චිත්‍ර ගොඩාක් අතරින් ඉතාම වැදගත් ජාතක කතා කීපයක් තියෙනවා මේ 10 වෙනි ගුහාව. සාම ජාතක, චත්තන්ත ජාතකේ වගේ ජාතක කතා. ඔන්න මම ඕගොල්ලන්ට පෙන්නනවා චත්තන්ත ජාතකයේ තියෙන ලස්සන චිත්‍ර. මේ චත්තන්ත ජාතකයේ ගොඩාක් ලොකු වපසරියක මේ චිත්‍රණය සිද්ධ කරලා තියෙනවා. කොහොම වුණත් දැන් අපිට පේන්න තියෙන චිත්‍රයේ කොටසක් තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මේකට අදාළව මේ වන සතුන් ඒ කියන්නේ විශේෂයෙන් මේ වන අලි චත්තන්ත හස්ති රාජයා ප්‍රමුඛ කරගත්තු වන අලි එහා මෙහා ඔබ සැරිසරන අවස්ථාවක් පේනවා මේ චිත්‍රය තුළ. ඉතින් නගර ගම්මාන හරහා මේ අලි විශාල වශයෙන් සැරිසරන අවස්ථාවක්. ඉතින් මේ රජමාලිගාවේ හිටිය රජතුමාගේ විසවට ඕන වෙනවා
මේ චද්දන්ත කියන ඇතාගේ දල කපා ගන්න නේද? ඉතින් ඒක ගොඩක් වෙලාවට ලොකු ප්‍රශ්නයක්. ඉතින් රජතුමා මේකට මුලින් අකමැති වුණා. පස්සේ රජතුමා මේකට කැමති වෙනවා මේ වැඩේ. වැද්දේ කියවල තමයි ඔය චද්දන්ත හස්ති රාජයාගේ දල කපා ගන්න. ඉතින් වැද්ද ගිහිල්ලා චද්දන්ත හස්ති රාජයාගේ දල කපාගෙන දල කඳ බැඳගෙන ඇවිල්ලා රජමාලිගාවට ගියන අවස්ථාව තාම සංවේදී අවස්ථාවක්. ඊටම දුක හිතෙන අවස්ථාවක් තමයි මේකට චිත්‍රයට නගලා තියෙන්නේ. ඉතින් ගොඩාක් දුකයි. තාම වටින ඇතෙක්ගේ තාම විශාල දිග්ග දල කපලා ගෙනල්ලා ලේ බේරි ගෙනල්ලා ඒ රජවාසලට පූජා කරන අවස්ථාව. ඉතින් ඇතා මිය යනකොට වැද්දා රජතුමාගේ මරණයෙන් බේරෙන්නේ නැත්නම් වැද්දට මැරෙන්න සිද්ධ වෙන රජ අන ක්‍රියාත්මක කරේ නැහැ කියලා. ඉතින් දේවියට සතුටුයි. රජතුමාට සතුටුයි. දේවිය දැන් සතුට හංගවන දුක් වෙනවා මේ සිද්ධිය බලාගෙන. මුලගේ ගොඩාක් සිද්ධි අජන්තාව තියෙනවා. අජන්තාව කියන්නේ විශාල කලාගාරයක් වගේ. ඒ කලාගාරයේ තියෙන චිත්‍ර මෙහෙම බලන්න බෑ. දවස් ගානක් ඇවිල්ලා අජන්තාවේ පදිංචි වෙලා චිත්‍ර බලනවා නම් තමයි ගොඩාක් දේවල් බලන්න පුළුවන් වෙන්නේ. ඔන්න අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ගත්තේ ඉන්දියාවේ තියෙන ලස්සන මාතෘකාවක්. ඒ තමයි අජන්තා ලෙන් විහාර. ඔයගොල්ලෝ මතකයිනේ කන්දේශ් පර්වතය, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, වගෝරා ගංගාව, ඒ අශ්වලාඩමක හැඩයෙන් යුක්ත පර්වතය නේද? ඉතින් ඒවයි තියෙන ගුහා 29ක් ගැන අපි අද කතා කරා. ඒ වගේම ලස්සන චිත්‍ර ගැන ගොඩාක් දේවල් කතා කරා. ඔයගොල්ලෝ මතකයිනේ මරණාසන්න කුමරිය බුදුන් වහන්සේගේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම නේද? ඉතින් සිංහල අවදානය වගේ චිත්‍ර අපි කතා කරා. පද්මපාණි බෝධිසත්ව රූපය, බුද්ධ දේවල් කතා කරා. ඉතින් අපි මේ ඉන්දියාවේ අජන්තා පාඩමෙන් ඔයගොල්ලෝගේ සමුගන්නයි හදන්නේ. අපි අලුත් පාඩමකින් හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම අපිත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපි ඔයගොල්ලන්ට ලස්සන ඉතාම වැදගත් පාඩම් ගොඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම